සියලු දෙනාටම ජේසු පිහිටයි. ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, අද දවසෙත් අපි වර්බුම් නාලිකාව ඔස්සේ ඔබව හමු වෙනවා දසපනත ගැන ගැඹුරින් මෙනෙහි කරන්නට. මේ දිනවල අපි භාවනා කරන්නේ දසපනතේ නවවන පනත. අන් වස්තුන්, අන් පුද්ගලයන් කෙරෙහි, විශේෂයෙන්ම අනිත් අයගේ ශරීරයන් කෙරෙහි වූ දැඩි ආශාවෙන්, දැඩි ඇලුම් වීමෙන් වලකින්න කියලා අපට මඟ පෙන්වන නවවන පනත පිළිබඳ. අද දවසේදී අපි කතෝලික සභාවේ ධර්මෝපදේශය පදනම් කරගෙන තව දුරටත් ගැඹුරින් මෙනෙහි කරන්න උත්සාහ කරනවා. මේ පාපයේ පිළිබඳවත්, විශේෂයෙන්ම මේ පාපයෙන් ගැලවෙන්නේ කොහොමද? පසුගිය වැඩසටහන අවසානයේදී අපි ඒ ගැන ලස්සනට ප්‍රකාශ කරා. දෙවෙනි ජුවාන් පවුල පාප වහන්සේගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් උන්වහන්සේ කියනවා, ඔබ පාපය ගැන, මානසික තෘෂ්ණාවන් ගැන, ශරීරයේ පාපයට වැටීම පිළිබඳව ගොඩාක් කල්පනා කර කර මෙනෙහි කර කර කලකර කර ඉන්නට ඕනි නෑ. ඔබ කල්පනා කරන්න මේ පාපයෙන් මිදෙන්නට ශුද්ධාත්මයන් වහන්සේ දෙන ශක්තිය කෙරේ, ක්‍රිස්තුන් වහන්සේගේ බලය කෙරේ. අන්නේ අවධානය අපි ඒ පැත්තට යොමු කිරීම තුළ ඔබට මට මේ පාපයෙන්, මාංශය තුළින්, අපේ ශරීරය තුළින් සිදුවෙන්නා වූ පාපවලින් වැළකෙන්න පුළුවන් කියලා. දැන් කතෝලික සභාවේ ධර්මෝපදේශයේ 2517 වෙනි වගන්තියේ සිට ප්‍රකාශ කරනවා මේ ශුද්ධවන්ත ජීවිතයකට යොමු වෙන්න, නැත්නම් මේ මාංශය සහ ආත්මය අතර තියෙන සටන අපි ගැන කතා කරා. මේ සටන තුලින් ජයග්‍රහණයක් ලබන්න, ඒ කියන්නේ ආත්මයට, ශුද්ධාත්මයන් වහන්සේට ජයග්‍රහණයක් අත් කර දෙන්න නම් ඔබේ මගේ ජීවිතයේ තිබිය යුතු මූලිකම පදනමක්, සත්‍යතාවයක් පිළිබඳව. මොකක්ද? හෘදයේ පිවිතුරුකම. Purity of heart. හදවතේ තියෙන්නට ඕනි පිරිසිදුකම, පවිත්‍රකම ගැන කතා කරනවා. එහි සඳහන් වෙනවා, මිනිස් සදාචාරය අසුන්දරා සිටිනුයේ හෘදයාභ්‍යන්තරයේ. කියන්නේ හෘදයේ අභ්‍යන්තරේ, හදවත ඇතුලේ තමයි මේ මිනිස් සදාචාරය කියන එක, අපි කියනවා මොරැලිටි, සදාචාරය කියන එක අසුන්දරා සිටින්නේ. නේ? දරාගෙන සිටින්නේ මේ හදවත අභ්‍යන්තරේ. දැන් මේ සදාචාරය කියන එක අපිට මිනිසෙකුගේ ක්‍රියාවකින්, ඇස් දෙකෙන්, ඇඳුමෙන්, පැළඳුමෙන් මැන බලන්න පුළුවන්. නමුත් මේ සදාචාරයේ, මිනිස් සදාචාරයේ හදවත අභ්‍යන්තරේ තමයි අසුන්දරා සිටින්නේ. එහි ප්‍රතිඵල එළියට පැමිණීම තමයි. අපි දන්නවා රෝග නිදානය කොහේ හරි. උණ, ඇඟට පණ නැහැ, ඔළුව කැක්කුම කියන්නේ නිකන් රෝග ලක්ෂණ. ඒ වගේ ඔබේ මගේ මොරැලිටි එක, එහෙම නැත්නම් අපේ සදාචාර ජීවිතය පෙන්눔 කරනවා අපේ ක්‍රියා, හැසිරීම, වචන, ඇඳුම, පැළඳුම තුලින්. නමුත් මෙහි નિયમિત දරා සිටීම තියෙන්නේ සිත තුල. ඒකයි කිව්වේ සිත පවිත්‍ර වෙන්නට ඕනේ. එතකොට තමයි ඇඳුම, පැළඳුම, හැසිරීම, වචන, ක්‍රියා, මේ හැම දෙයක්ම ඒහා සමානව ගමන් කරන. මිනිස් ඝාතන, කාම මිත්‍යාචාරය වැනි සියලු පාප සිතුවිලි පහළවන්නේ මිනිස් චින්තනය තුලද? කාමග්නික තෘෂ්ණාවලට එරෙහිව නැගී සිටිය හැක්කේ හෘදය පිරිසිදුව පවත්වා ගැනීමෙන් හා හැඟි පාලනය කර ගැනීමේ පුරුද්ද මගින්. එතකොට කියනවා මේ හැම වැරදි දෙයක්, මිනිමැරීම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කාම තෘෂ්ණාව වෙන්නට පුළුවන්, මේ හැම දෙයක්ම පැන නගින්නේ මිනිස් හදවතේ. ඊට පසුව තමයි ඒක ක්‍රියාවක් බවට, බැල්මක් බවට, වචනයක් බවට, චිත්‍රපටයක්, නේ, පින්තූරයක් බවට පත් වෙන්නේ. මේ හැම දෙයක්ම මිනිස් හදවතේ තමයි ඉස්සෙල්ලම තැන්පත් වෙන්නේ. මිනිස් හදවතින් තමයි යහපත වගේම මේ අයහපත, නේ, කාවහරි මරන්න තීරණය කරන්නේ පළමුව හදවත තුලින්. ඊට පස්සේ තමයි ඒක ක්‍රියාවකට නියැලෙන්නේ. හැම දෙයක්ම එහෙම. ඒතර ඒ නිසා කියනවා මේ මිනිස් හදවතේ පිරිසිදුකම, පවිත්‍රකම රැක ගැනීම තුළ අපිට පුළුවන් මේ ක්‍රියාවන් ඔක්කොම වෙනස් කරගන්න. ඒ නිසා කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ ශාරීරිය පිළිබඳව පාපයන්ට, ශාරීරිය පිළිබඳව වැරදි ආශාවන් වලට ගැඹුරින් සම්බන්ධ වෙලා, වයස් සීමාවකින් තොරව
විවාහකද අවිවාහකද පූජක පැවිදිද දරුවන් ඉන්නවද නැද්ද තරුණද බාලද මහලුද කියන එකට වඩා මේ ප්‍රශ්නයට මැදි වුණු කෙනෙකුට උදව් කරන්නට අපිට ඕනේ නම් එහෙම නැත්නම් ඔබ මේ සඳහා මැදි වුණු කෙනෙක් නම් මුළු ලෝකයෙන්ම හැඟෙව්වත් මුළු පවුලෙන්ම සංගවාගෙන හිටියත් හිත ඇතුලෙන් දුක් විඳිනවා නම් ඇයි මම මෙහෙම තාම කියලා සමහර තරුණ දූල පුතාලා කියනවා ඇයි ෆාදර් මට මේ විදියට හිතෙන්නේ ඒක හරි ප්‍රශ්නයක් සමහරට කලකිරීමක් වගේ ඉස්සර මට මේම හිතුනේ නෑ මට ඉස්සර මේ වගේ සිතුවිලි ආවේ නෑ ඇයි මේ තත්වයටපත් වෙලා තියෙන්නේ මම මහා පව්කාරයෙක් වෙලාද එහෙම නැත්නම් විවාහ ජීවිතේ ගත කරන කෙනෙක් වෙන්න පුළුවන් මගේ ස්වාමි පුරුෂයා බිරිඳ මා සමග හොඳින් සිටිද්දී ඇයි මට වෙනස් සිතුවිලි වෙනත් ආශාවන් වෙනත් ශරීරයන් කෙරෙහි ඇදිලා යන්නේ මගේ පෞල් ජීවිතේ කැඩෙයිද මේ වගේ ප්‍රශ්නයක ඉන්නට පුළුවන් මේ දරුවෝ දැනගනීද ස්වාමි පුරුෂයා බිරිඳ දැනගෙන ලොකු ප්‍රශ්නයක් වෙයිද ඇයි මට එහෙම සිතුවිලි නිවස වෙන්න පුළුවන් අසල්වාසීන් තුල වෙන්න පුළුවන් කාර්යාලයේ මගතොටේ වෙන්නට පුළුවන් දෙව්මෙදුරේ සමිති සමාගම් තුල වෙන්නට පුළුවන් ඇයි මට එහෙම හිතෙන්නේ ඇයි මට එහෙම බලන්න හිතෙන්නේ එහෙම කතා කරන්න හිතෙන්නේ මේ වගේ ප්‍රශ්න ගොඩක ඉන්න පුළුවන් සමහර වෙලාවට වැඩිහිටි වයසට වුණ ගියත් දැන් අම්මෙක් තාත්තෙක් එහෙම නැත්නම් දැන් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් වැඩිහිටියෙක් නමුත් තවමත් මේ සිතුවිලි සමග සටන් කරනවා මේක ලෝකයට කියන්න ලැජ්ජයි පාපොච්චාරණය කරන්න ගිහිල්ලා පියතුමාට කියන්නත් ලැජ්ජයි හිතයි මෙච්චර වැඩිහිටි වයසට වෙලත් මෙහෙම හිතනවද මෙහෙම කරනවද කියලා ඒ නිසා කියන්නේ නැහැ නමුත් හිත ඇතුලේ ලොකු සටනක් හරි ප්‍රශ්නයක ඉන්නේ ඇයි මට මෙහෙම තාම හිතෙන්නේ ඇයි මට යහපත් වෙන්න බැරි ඇයි මට යහපත් ලෙස මිනිසියෝ දෙස ගැහණුන් දෙස වේවා පිරිමින් දෙස වේවා තරුණ තරුණියන් දෙස වේවා ඇයි මට බලන්නට බැරි පූජක පැවිදි ජීවිතය තුල වුණත් මේ අභ්‍යන්තර සටනක ඉන්නට පුළුවන් සමහරට ඒක කලකිරීමක් නැත්තම් එපා වීමක් දක්වා ගෙනියන්නටත් පුළුවන් එහෙම ගිහිල්ලා සියදිවි හානි කරගත් අවස්ථාවන් පවා සමහර විට අපිට හමු වෙනවා. ඒ නිසා කියනවා මේ හැම දෙයක් තුළම ඔබේ ජීවිතේ වෙනස් කරගන්න ඕනි නම් එවැනි පුද්ගලයෙකුට ඔබට උදව් උපකාර කරන්න ඕන නම් පටන් ගන්න හරි තැනින්. රෝග ලක්ෂණ එකිනෙක අයින් කරනවට වඩා රෝග නිදානයට යන්න. පිළිකා සෛලය ඉවත් කරන්න. ඊට පස්සේ රෝග ලක්ෂණ සියලු දේ ඉවත් කරගන්න පුළුවන් වෙමි. එහෙනම් කියනවා කොතනින්ද පටන් ගන්නට ඕනේ? පටන් ගන්න ඕනේ හදවතින්. මේ පුද්ගලයාත් එක්ක කතා නොකර ඉන්න හෝ රූපවාහිනිය බලන්නේ නැතුව ඉන්න හෝ ෆෝන් එක පාවිච්චි නොකර ඉන්න හෝ ඒ ස්ථානයට නොයා ඉන්නට හෝ S2 වහගෙන කන් දෙක වහගෙන ඉන්නට හෝ ඉස්සෙල්ලා කියනවා යන්න හදවතට. හෘද අභ්‍යන්තරයට යන්න. ඒ ඇතුළාන්තයට ගිහිල්ලා මේ සිතුවිලි පැන නගින මේ උල්පත තියෙන තැනට ගිහිල්ලා අන්න එතනට අවශ්‍ය බෙහෙත කරන්න. එතනට අවශ්‍ය පිරිසිදුකම සුදාත්ම බලය තුල ලබා දෙන්න. මෙතනින් වෙනස් වුණාන් පස්සේ ඔබේ මගේ වචන වෙන්න පුළුවන්, ක්‍රියා වෙන්න පුළුවන්, බලන දේවල්, අහන දේවල්, කටින් පිට වෙන වචන, හැසිරෙන හැටි මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ නිසා කියනවා හදවත ඇතුළට යන්න. 2518 සාවේනි භාග්‍ය ඛණ්ඩය අනුව දැන් අපිව ගෙනියනවා තවත් ලස්සන පැත්තකට. ඒ කොහෙද මේ භාග්‍යයට beatitudes කියලා අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ භාග්‍යයට කෙරෙහි යොමු කරනවා. ඒකේ 6 වෙනි භාග්‍ය. පිරිසිදු සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය. මක්නිසාදියත් ඔහු දෙවියන් දකින්නෝය. මතයතුමාගේ සුද්ධෝසු විශේෂයේ 5 වන පරිච්ඡේදයේ 8 වන වගන්ති. පිරිසිදු සිත් ඇත්තෝ පිරිසිදු සිතින් යහපත් සිතින් පවිත්‍ර හිතින් ජීවත් වෙන කට්ටිය භාග්‍යවන්තයෝ කියනවා මන්ද ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය. මට හමු වෙන පුද්ගලයන් තුලත් මම දකින්නේ ජේසුස් හාමුදුරුවෝ දෙවියන් වහන්සේව. මට හමු වෙන පුද්ගලයන් තුල මම දකින්නේ සාතන් හෝ මගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න ඉන්න බහන්ඩයක් හෝ පුද්ගලයෙක් හෝ අවයවයක් හැටියට නෙමෙයි. මා දකින්නේ දෙවියන් වහන්සේව. නමුත් එහෙම මිනිස්යා තුල මගේ සහෝදරයා සහෝදරිය මට හමු වෙන පුද්ගලයන් තුල දෙවියන් වහන්සේව ක්‍රිස්තුන් වහන්සේව දකින්න නම් මට තියෙන්න ඕනි මොකද්ද? ඔබට තියෙන්න ඕනි මොකද්ද? පිරිසිදු හදවතක්.
සිතින් පිරිසිදු වූ යන්නෙන් කවුරුන් හඳුන්වමුද? අන්න ප්‍රශ්නය. කවුද මේ සිතින් පිරිසිදු වූ කියලා කියන්නේ? කොහොමද මෙය කතෝලික සභාවේ ධර්මෝපදේශය අපිට කියලා දෙන්නේ? එනම් තමන්ගේ ඥාන ශක්තියින් හා සුව කැමැත්ත දේව කැමැත්තට හා අභිප්‍රායයට කැප කරන්නෝ වෙති. මම නැවත ප්‍රකාශ කරන්න. කවුද මේ සිතින් පිරිසිදු වූ කියලා කියන්නේ? තමන්ගේ ඥාන ශක්තියෙන් හා සුව කැමැත්ත. මගේ ඥාන ශක්තියෙන් මට යම් යම් දේවල් කියනවා. මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේ සිදුවීම මෙහෙමයි, මෙහෙම වුණොත් මෙහෙමයි, මෙහෙම වුණොත් මෙහෙමයි. මේ ඔක්කොම මගේ ඥාන ශක්තිය, අපේ අත්දැකීම් අපිට කියනවා. ඒක චිත්‍රපටයකින්, පින්තූරයකින් ලැබිච්ච පණිවිඩයක් වෙන්න පුළුවන්. කවුරු හරි කියපු කතන්දරයක් වෙන්න පුළුවන්. මම පාසලේ ඉගෙන ගත්ත දෙයක් වෙන්න පුළුවන්. පත පොතේ කියපු දෙයක් වෙන්න පුළුවන්. ඇහුණු දෙයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් තුලම ඥාන ශක්තියෙන් යම් කිසි තීරණ අපිට දෙනවා. පුද්ගලයන් සම්බන්ධව, ශරීරයන් සම්බන්ධව, ගැහැණු වේවා, පිරිමි වේවා. ඒ වගේම මගේ සුව කැමැත්තක් තියෙනවා. මගේ ශරීරයේ ඉල්ලන දෙයක් තියෙනවා. ඇදියාමක් තියෙනවා. කාන්දම වගේ ඇදිලා යන තැනක් තියෙනවා. මේ දෙකම මගේ ඥාන ශක්තියින් කියන කතන්දරයයි මගේ ආශාව කැමැත්ත. නෑ මම ආශාව නෑ. මම ඇලුම් වෙන්නේ නෑ කියලා බොරුවට ඒක යට ගහලා නෙමෙයි. අර රබර් බෝලයක් අරන් වතුරේ යට ගහනවා වගේ. ආයි උඩට එනවා. ආයි හංගනවා. ආයි උඩට එනවා. ආයි හංගනවා. පාපොච්චාරණය කරනවා. ආයි පාපයට වැටෙනවා. පාපොච්චාරණය කරනවා. ආයි පාපයට වැටෙනවා. ඊළඟ හිතනවා දැන් ඉතින් වැඩක් නෑනේ. පාපොච්චාරණය කරලා මං ආයි එතනමනේ වැටලා ඉන්නේ. නමුත් කියනවා නැහැ. ඔබ මේ තමන්ගේ සුව කැමැත්ත පිළිගන්න. මට එහෙම ආශාවක් තියෙනවා. මට එහෙම කැමැත්තක් තියෙනවා. මට එහෙම සිතුවිලි එනවා. ඒ පුද්ගලයා දැක්කම, මේ ගැහණු කෙනා, ඒ පිරිමි කෙනා දැක්කම මට එහෙම හිතෙනවා. මට ඒ විදියට සිතුවිලි ගලා එනවා. පිළිගන්න. ඥාන ශක්තියෙන්, අත්දැකීමෙන්, පතපොතෙන් කියවපු දේවල්, අහපු දේවල් තුලින් යම් යම් සිතුවිලි එනවා. මේ හැම දෙයක්ම කියනවා දේව කැමැත්තට හා අභිප්‍රායයට යටත් කරන්න. සරෙන්ඩර් කැප කරන්න. ඔව් පියාණනි මට මෙහෙම හිතෙනවා. මම දන්නවා මේ මට සුදුසු නෑ. මේ මට අයිති නැහැ. මේ මට නෙමෙයි. ඔබ වහන්සේ මට මවපු කෙනෙක් නෙමෙයි. මේක නෙමෙයි ඔබ වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන නිසා මම මගේ කැමැත්ත, මගේ අත්දැකීම, මගේ සිතුවිලි ඔබ වහන්සේගේ පාමුල තියෙනවා. ඔබ වහන්සේගේ කැමැත්තට, ඔබ වහන්සේගේ සැලැස්මට නතු කරනවා. දේව පරිශුද්ධත්වය තුන්වැදෑරුම් වේ. එතකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ පරිශුද්ධත්වය ඒක තුන්වැදෑරුම් වෙනවා. තුන් ආකාරයකින් ඉදිරිපත් කරනවා. පළවෙනි එක කියනවා දයා ප්‍රේමය, දෙවෙනි එක කාම තෘෂ්ණාවෙන් වැළකී සිටීම, තුන්වෙනි එක සත්‍යයට හා විශ්වාසයට භක්ති ආදරයෙන් විසීම. ඒතකොට දෙවියන් වහන්සේ ඒ තෑගි මට දෙනවා. මගේ තියෙන දුර්වලකම කර ලස්සන ගනුදෙනුවක් එක්තරා විදිහට අපි කියන්නේ ට්‍රේඩින් කියලා ඉංග්‍රීසි භාෂාවේ ලස්සන ට්‍රේඩ් කරනවා. දැන් මගේ තියෙනවා දුර්වලකම, මගේ තියෙනවා පාපය, මගේ තියෙනවා වැරදි සිතුවිලි. දැන් මේක මට ලෝකයට හැංගුවට දෙවියන්ට හංගන්න බෑ. උත්තානෝ ක්‍රිස්තුන් වහන්සේකින් හංගන්න බෑ. ඔබ මම හැරෙනකොට හිතනකොට උන්වහන්සේ දන්නවා. නිසා දැන් උන්වහන්සේ ඉදිරියේ මං විවෘත වෙන්නට වෙනවා. තමන්ගේ බිරිඳට, ස්වාමි පුරුෂයාට, පෙම්වතාට, පෙම්වතියට, තමන්ගේ දරුවන්ට නැත්නම් දරුවන් තමන්ගේ දෙමව්පියන්ට කියන්න බැරි වෙන්න පුළුවන්. මනුෂ්‍ය මට්ටම තුන. නමුත් කියන දෙවියන් වහන්සේ ඉදිරියේ, ක්‍රිස්තුන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා, සප්‍රසාද වහන්සේ ඉදිරියට ඇවිල්ලා, දිව්‍ය පූජාවට ඇවිල්ලා, පාපොච්චාරණ සක්‍රමේන්තුව වෙත පැමිණිලා, දේව වචනේ අත දරාගෙන පිළිගන්න. මෙන්න මගේ වැරැද්ද. මෙන්න මගේ ආසාව. මෙන්න මගේ කැමැත්ත. මෙන්න මගේ දුර්වලකම. මෙන්න මගේ හිතේ අභ්‍යන්තරයේ තියෙන සිතුවිල්ල. මෙන්න මගේ සිහින. සමහරවිට මට සිහිනෙන් පේන්නේ හැම දෙයක්ම ඒ වගේ දේවල්. මොකද මං ඇහැරගෙන ඉන්නට හිතන්නේ ඒකයි, ඒ දේම සිහිනිනුත් පේනවා. එතකොට හිතනවා මට නිදාගෙනත් මට නිදහසක් නැහැ, මං ඒ පාපය තුල ඉන්නේ. මහා කාලකන්ණියෙක් කියලා හිතෙන්න පුළුවන්. මොකද නැහැ. එය දෙවියන් වහන්සේ ඉදිරියේ, ක්‍රිස්තුන් වහන්සේ ඉදිරියේ තබන්න. එතකොට දෙවියන් වහන්සේගේ දේව පරිශුද්ධත්වය, මේ ශුද්ධවන්තකම, දෙවියන් වහන්සේ අතිශුද්ධ වූ තැනන් වහන්සේ හැටියට ක්‍රිස්තුන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ අපිට තෑගි තුනක් දෙනවා. බලයන් තුනක් දෙනවා. පළවෙනි එක මොකක්ද? දයා ප්‍රේමය. ඇත්ත ප්‍රේමය. දයාවෙන් පිරුණු ප්‍රේමය. කාමයෙන් පිරුණු ප්‍රේමය නෙමෙයි.
යම් දේවල් ලබා ගන්න තියෙන ප්‍රේමය නෙමෙයි දයා ප්‍රේමය ලබා දෙනවා. එතකොට මට ලැබෙන පළවෙනි තෑග්ග තමයි මේ පුද්ගලයා කෙරෙහි වෙනත් කිසිදු ප්‍රේමයක් ආදරයක් ඇදියාමක් ආකර්ෂණයක් නෙමෙයි ස්වාමින් වහන්සේ මට ලබා දෙනවා දයා ප්‍රේමය. දෙවෙනි එක කාම තෘෂ්ණාවෙන් වැළකී සිටීමට ශක්තිය. දැන් මම තනියෙන් සටන් කරලා තනියෙන් හිතලා නෑ බලන්නේ මං එහෙම හිතන්නේ මං එහෙම කරන්නේ කිව්වට ආයි එතනමයි. එතනටම වැටෙනවා. ඒ වලටම වැටෙනවා. ඒ පුද්ගලයා දැක්කම ඒක නවත්ත ගන්න බෑ. එහෙම නැත්නම් ඊට පසුව හරි ඒ සිතුවිලි තුල කඩා වැටෙනවා. ඒ නිසා කියන ඔබ දෙවියන් වහන්සේට බාර දෙන්න. එතකොට උන්වහන්සේ දයා ප්‍රේමයෙන් ඔබව මාව පුරවනවා. ඊළඟ එක කියනවා ශක්තිය දෙනවා කාම තෘෂ්ණාදියෙන් වැළකී සිටින උන්වහන්සේ ශක්තිය දෙන්නේ. මෙතන තමයි රහස තියෙන්නේ. මගේ ශක්තිය මගේ හැකියාව මේ සාතන් එක්ක සටනේ මගේ ශරීරයත් එක්ක සටනේදී ප්‍රමාණවත් නැහැ. ඒ ආයුධ සමහර විට ප්‍රමාණවත් නැහැ. සටන් කරනවා. කැමැත්තෙන් මං එතනට වැටෙන්නේ නැහැ. සටන් කරනවා හැබැයි ඒ සටනේ පාවිච්චි කරන ආයුධ බලවන්ත නැහැ. සාතන්ව මගේ ශරීරයේ මේ පාපයට තියෙන ඇල්මත් එක්ක සටන් කරන්න මේ ආයුධ ප්‍රබලමදි. නිසා මට ප්‍රබල ආයුධයක් ඕනි. මේ බලය නැති කරන්න ඊට වඩා ප්‍රබල බලයක් අවශ්‍යයි. ඒ ප්‍රබල බලය ස්වාමින් වහන්සේ, දෙවියන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ මට ඔබට ලබා දෙනවා. ඔබේ මගේ සිතුවිලි ස්වාමින් වහන්සේගේ පාමුල ඇත්තටම තබනවා. තුන්වෙනි බලය නැත්නම් තුන්වෙනි තෑග්ග තමයි සත්‍යයට හා විශ්වාසයට භක්ති ආදරයෙන් ජීවත් වීමට ශක්තිය දෙනවා. දයා ප්‍රේමය ලබා දෙනවා. කාම තෘෂ්ණා වලින් ආශා වලින් වැළකෙන්න ශක්තිය දෙනවා. එතනින් නවතින්නේ නැහැ. හිස්සුණු පුද්ගලයෙක් හැටියට මුකුත් නැහැ වගේ ඉන්න නෙමෙයි. ඊළඟට මට ශක්තිය දෙනවා සත්‍යයට හා විශ්වාසයට භක්ති ආදරයෙන් ඉන්න. ඇත්ත හැටියට තේරුම් ගන්න. විශ්වාසයේ ජීවිතයක් ඇදහිල්ලේ ජීවිතයක් තුළ ඉදිරියට යන්න. ඒ අද්දි සාතන් මාව අතහරිනවා නෙමෙයි සම්පූර්ණයෙන්ම. මගේ ශරීරයේ දැන් අනේ කිසි දෙයක් නැහැ. මේ කීකරු ආදරවන්ත බලු පැටියෙක් වගේ පූස් පැටියෙක් වගේ ඔහේ ඇස් දෙක පියාගෙන ඉන්නව නෙමෙයි. නැවත මාව පාපයට එක පුද්ගලයෙක්ගෙන් බේරෙදි තව පුද්ගලයෙක්. එක චිත්‍රපටයකින් බේරෙදි තව පින්තූරයක්. ඒ පින්තූරෙන් එදි තව වචනයක්, තව කතන්දරයක්, හදිසියේ පැමිණෙන වීඩියෝවක්. හිතන් නැතුව දැක්ක චිත්‍රපටයක් පින්තූරයක් එහෙම නැත්නම් යම්කිසි විහිළුවෙන් හරි විහිළුවට කියලා මම බැලුවේ නේ. නමුත් ඒකේ තියෙන යම්කිසි ව්‍යාංගාර්ථයෙන් කාමයට සම්බන්ධ දේවල් දැන් ඒවා හිතෙන්න පටන් ගන්න. මේ වගේ අභියෝගයේ සටන නිරන්තරයෙන් තියෙනවා. නමුත් කියනවා ඔබ ස්වාමින් වහන්සේට මේ ආකාරයෙන් සරෙන්ඩර් මේ ආකාරයෙන් නතු වුණොත් එහෙම ස්වාමින් වහන්සේ පාමුල බැහැපත් වෙලා මගේ බැරිකම මගේ දුර්වලකම බාර දුන්නොත් ස්වාමින් වහන්සේ තෑගි ටික ලබා දෙනවා. ඔවුන් විශ්වාස කරන දේ අවසානයේදී තේරුම් ගැනීමට හැකි වෙනුවේ තම හෘදයන් පවිත්‍රව තබා ගැනීම. සුදු අගෝස්තුනි මුනිතුමා මේ හෘදේ පවිත්‍රකම නැත්තම් ශාරීරියේ පිරිසුදුකම පාපයට එරෙහි සටන ගැන කතා කරද්දී අමතකම කරන්න බැරි සුද්ධවන්ත චරිතයක්. ඔබට මට හැකියාවක් තිබුණා නම් උන්වහන්සේගේ The Confession පාපොච්චාරණ නැමැති කෘතිය මේ අන්තර්ජාලයෙන් හෝ නැත්නම් වෙනත් ආකාරයකින් සොයාගෙන කියවන්නට පුළුවන් නම් අපි දකිනවා මේ සටන කොච්චර අමාරුද. පාපයට වැටිලා පාපයේ අන්තිමටම ගිහිල්ලා විශේෂයෙන්ම කාම තෘෂ්ණාවන් තුල ශරීරය හා බැඳුණු පාපයන් තුල ආගාදයටම ඇතුළටම කිඳා බෑපු චරිතයක් වුණු මේ අගෝස්තුනිගේ ජීවිතේ කොහොමද වෙනස් වෙලා පියවරෙන් පියවරට ස්වාමින් වහන්සේට ගිහලා Tamanගේ ඇත්ත බාර දීම තුළ උන්වහන්සේ ප්‍රබලත්වයට ගෙනල්ලා අද වෙන විට කතෝලික සභාවේ ශුද්ධවන්තයෙකු ලෙස කොහොමද ඔබට මට පිහිට වෙන්නේ. මේ සුදු අගෝස්තුනි මුනිතුමා කියනවා මේ විදියට අපේ ජීවිතය අපි සම්පූර්ණයෙන්ම උන්වහන්සේට බාර දෙනවා නම් ඒ බාර දීම තුළ මොකද වෙන්නේ? අපේ හදවත ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර ටිකෙන් ටික පවිත්‍ර වෙන්න පටන් ගන්නවා. මොකද මේ හදවත පවිත්‍ර කරගන්න නැතුව අපිට බෑ මේ සටනින් දිනන්න. 2519 සිතින් පිරිසිදු වන්නෝ මොවුන් මුහුණට මුහුණලා දෙවියන් දකිනවා පමණක් නොව ඔවුන් තුල දේව සමානකමද පවතින්නේ.
එතකොට දෙවියන් වහන්සේ ඔබ මාව මැව්වේ දෙවියන් වහන්සේගේ සමානකමට. ඒක අපි පිළිගන්නවානේ. The image and likeness of God. දෙවියන් වහන්සේ ඔබ මාව මැවුවා උන්වහන්සේගේ ස්වරූපයටයි උන්වහන්සේගේ සමානකමට. ඒතර උන්වහන්සේගේ සමානකම කියලා කියන්නේ උන්වහන්සේ වගේ වෙනවා. උන්වහන්සේ දෙවියන් වෙනවා නෙමෙයි දෙවියන් වගේ වෙනවා. ඒතකොට දෙවියන් වහන්සේගේ මූලිකම ලක්ෂණය තමයි මූලිකම ගුණාංගය තමයි සුද්ධවන්ත භාවය. උන්වහන්සේ අති සවිසුද්ධ වූ තැනන් වහන්සේ. එහෙනම් කියනවා ඒ සවිසුද්ධකම, ඒ සුද්ධවන්තකම ඔබට මට ස්වාමින් වහන්සේ දෙනවා. ඒ සුද්ධවන්තකමත් එක්ක තමයි මේ ලෝකයට ආවේ. නමුත් ජන්ම පාපයේ ප්‍රතිඵලයක් හැටියට සහ මිනිස් දුර්වලකම තුළ පාපයට තියෙන ඇල්ම තුළ ඔබ මාව පාපයට ඇදිලා යනවා. මෙහිදී විශේෂයෙන් කතා කරන්නේ ශරීරය හා බැඳුණු පාපයන්. එතකොට මේ ශරීරය හා බැඳුණු පාපයට ඇදිලා යනවා. මේ ඇදිලා යන එක නවත්ත ගන්න ඕනේ නම් අඩු කර ගන්න ඕන නම් මේ සටනින් දිනන්න ඕන නම් කියනවා ඔබ සිතින් පිරිසිදු වන්න. සිතින් පිරිසිදු වෙද්දී මොකද වෙන්නේ? මේ දෙවියන් වහන්සේගේ සමානකම නැවත මට ලැබෙනවා. කියන්නේ නැති වුණු දෙයක් ආයි හොයාගත්තා වගේ. මා ළඟ තිබුණු දෙයක් මට නැති කරගත්තා. නැති වේගන යනවා. නැති වෙලා වගේ දැනෙනවා. එහෙනම් එය නැවත හොයාගන්න නම් කොහෙටද යන්න ඕනේ? දුන්නු කෙනා ළඟට. ඒ දෙවියන් වහන්සේ වෙතට ගිහිල්ලා මාගේ මේ පිරිසිදුකම සුද්ධවන්තකම නැති වුණා පියාණෙනි. නැති වේගන යන අකීකරු පුත්‍රයා තාත්තා හොයාගෙන ඇවිල්ලා කිව්වා වගේ. ඔබ මට දුන්නු ධනය පරස්ත්‍රීන් සමග මම නැති කරගත්තා වගේ. ස්වාමිනී ඔබ වහන්සේ මට දුන්නු මේ ලස්සන ශරීරයේ මේ ආත්මය මට නැති වේගන යනවා මම නැති කරගෙන දිනනවා කියලා බාර දෙනකොට ස්වාමින් වහන්සේ දෙනවා නැවත අර අකීකරු පුත්‍රයාගේ උපමාවේ තාත්තා කියනවා නැවත දැන් මුදුව පළඳන්න පාවහන් දෙන්න හොඳ පැළඳුම් දෙන්න තරකල වස්සා මරන්න නැවත අර පෙර සියලු දේ ලබා දෙනවා. එහෙනම් ඔබේ මගේ නැති වුණී සුද්ධවන්තකම දේව සමානකම උන්වහන්සේ මට නැවත දෙනවා. මේක තමයි අපේ දහමේ තිබෙන දෙවියන් වහන්සේගේ තිබෙන සුවිශේෂත්වය. හැරිලා එන්නට පුළුවන්. හැරිලා යන්නට පුළුවන්. අපේ දුක වේදනාව උන්වහන්සේ දන්නවා. විශේෂයෙන්ම ක්‍රිස්තුන් වහන්සේ දන්නවා. මන්ද උන්වහන්සේත් ඔබ මා වගේ ශරීරයක් දරාගෙන හිටියා. උන්වහන්සේ පාපේ හැරන් හැම විදියකටම අපිට සම්මාන වුණත් උන්වහන්සේ දන්නවා මේ පාපය කොච්චර අපිව බිමට වටනවද. විශේෂයෙන්ම මේ ශරීරයට හා සම්බන්ධ පාපයන්. ඒ තමා තනියෙන් කරන පාපයන් වෙන්න පුළුවන්. තවත් හා පුද්ගලයන් සමග එකතු වෙලා කරන පාපයන් වෙන්න පුළුවන්. ඒ ඇස් දෙකින් හෝ කන් දෙකින් හෝ ශරීරයේ හෝ අවයව වලින් කරන පාපයන් වෙන්නට පුළුවන්. උන්වහන්සේ දන්නවා මෙහි තියෙන ගැඹුරත්වය. ඒ නිසා උන්වහන්සේ සූදානම් මේ සටනේදී අපිට උදව් වෙන්න සුද්ධාත්මයන් වහන්සේ ලබා දීලා නැවත පෙර තත්වයට අර සුද්ධවන්ත භාවයට අරගෙන යන්නට. අන් අයව අසල්වාසී සහෝදරයන් බවට පිළිගන්නා විට අපි નિરાයාසයෙන්ම දෙවිනියුන් දකිමු. එතකොට මම දකින්න පටන් ගන්නේ මගේ සහෝදරයා සහෝදරිය මාත් එක්ක ජීවත් වෙන අසල්වාසියා බස් රථයේ දුම්රියේ කාර්යාලයේ මගතොටේ දෙව්මෙදුරේ හමු වෙන ගැහැණු වේවා පිරිමි වේවා හැම කෙනෙක්ම දකින්නේ දෙවියන්ම දකින්නවා වගේ. මගේ ආශාවන් ඉටු කරගන්න ඉන්න පුද්ගලයෙක් හැටියට නෙමෙයි. ඒ අනුව අපගේ අසල්වාසී සදහැවතුන්ගේ ශරීරද ශුද්ධාත්මයන්ගේ මාලිගා බවට ඉඳුරාම හැරෙද්දී ඒවයින් නික්මෙන දිව්‍යමය සෝභා සම්පන්න භාවයේද අපට දැකිය හැකි වේ. එහෙනම් එයයි ස්වාමීන් වහන්සේගේ සුබ පණිවිඩය. ඔබේ මගේ ශරීරය ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරයයි. ඒ වගේම මාත් එක්ක ජීවත් වෙන අයගේ ශරීරත් ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරයයි. මේ මන්දිර කිලිටි කරන්නට කිලුටු කරගන්නට අපිට අයිතියක් නැහැ. මේ දැක්ම ඔබට මට ලබා දෙනවා. ඒ දැක්ම තුල ජීවත් වෙන්නට ස්වාමීන් වහන්සේගේ බලය ශක්තිය ඉල්ලලා අපි ආඥා කරමු. ඔබ සියලු දෙනාටම ජේසු පීඨයි.